සුබ දවසක් මා දයාබර සහෝදර සහෝදරියනි දුවේ පුතේ. අද පටන් අපි මේ වර්බුම් නාලිකාව ඔස්සේ සති කිහිපයක් පුරාවටම ඔබගේ රසාවින්දනය සඳහා විශේෂයෙන්ම දෙවියන් වහන්සේ අපට දුන්නු මහා ප්‍රසාදයේ නිධානයක් ගැන ඒ රහස හෙළි කරන්නට සූදානම් වෙන සති කිහිපයක ආරම්භයයි මේ. මේ ප්‍රසාදයේ නිධානය එමත් නැත්නම් අපි අපගේ වචන වලින් කියනවා නම් දේව ප්‍රසාද නිධාන සක්‍රමේන්තු කියලාත් කියනවා. දැන් මේ ගැන ඔයගොල්ලෝ හොඳට අහලා ඇති, දැනගෙන ඇති, කියවලා ඇති. මේ සක්‍රමේන්තු රාශියක් දැනටමත් ලබාගෙන නොඑක් කාල වකවානු තුල ජීවත් වෙනවත් ඇති. නමුත් කොහොමද මේ එක සක්‍රමේන්තු තුල මේ දේව ප්‍රසාද නිධානයක් දෙවියන් වහන්සේ දුන්නු ප්‍රසාදයේ නිධානය අපගේ ජීවිතයට ඇතුළු කරගන්නේ? ඒ ආශ්‍රයෙන් අපි කොහොමද සමාජයේ දෙස බලන්නේ? ඉතින් අද එයට වැඩුමක් ලෙස පුංචි ආරම්භයක් නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් එකක් මේ පළමුවෙනි කතාවේදී ඔබ සමග බෙදා ගන්නවා. මේ සක්‍රමේන්තු 7 ආරම්භ වුණේ එතකොට එහි විකාශනය සහ එහි නමේ අර්ථය මොකක්ද කියලා අපි දැනගනිමු. දැන් මේකට අපි කියනවා දෙවියන් වහන්සේ විසින් දහනය කරන ලද නිධානයක්. දේව ප්‍රසාද නිධාන. දැන් මේක කියද්දි මට මතක් වෙනවා මතෙව්තුමාගේ සුවිශේෂයේ 13 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි වගන්තිය. ඒකෙ මෙන්න මේ නිධානය ගැන බොහොම ලස්සන වචනයක් කියනවා. ස්වර්ග රාජ්‍ය කෙතක සංගවා තිබුණු නිධානයකට සමානය. එක්තරා මිනිසෙකුට එය සම්භවිය. ඔහුත් එය සංගවා තබා මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගත්තේය. දැන් බලන්න මේක හම්බ වුණු මිනිස්සෙක් මොනවද කරන්නේ? තමා ළඟ තිබිච්ච හැම සේසතක්ම විකුණලා ඒ කෙත මිලදී ගන්නවා. තාම නිදාණය කොහෙද කියලා දන්නේ නැහැ. හැබැයි නිදාණය තියෙනවයි කියලා විශ්වාසයි. ඒ නිසා ඒ කෙත මිලදී ගන්නේ ලොකු මිලක් යොදවලා, ලොකු පරිත්‍යාගයක් කරලා. මොකද දන්නව ඔතන වටිනා සම්පතක් තියෙනවයි කියලා. මෙන්න මේක තමයි නිදාණය. අපි දන්නවා නිදාන් ආරන්න මිනිස්සු පවා බිල්ලට දෙන යුගයක්. ඉතින් මේක වටිනා. දැන් මේක එසේ මෙසේ නිදානයක් ගැන නෙමෙයි අපි මේ සති කීපය පුරාවටම ඔබ සමග බෙදා ගන්නට යන්නේ. මේක ඒ නිදානේ වටිනාකම දෙගුණ වෙන්නේ දේව ප්‍රසාදයක්. ඒ දිව්‍යන් වහන්සේ දුන්නු තිලිනයක් හැටියට තමයි මේ නිදානය ඔබට මට ලැබෙන්නේ. ඉතින් අපි දන්නවා මේ ප්‍රසාද නිදාන 7 ගැන ඕගොල්ලන් හොඳට අහලා ඇති. දැන් බලන්න සාමාන්‍යයෙන් වර්ෂාවක් වහින වැස්සකින් ඒ වර්ෂාවෙන් නැත්තම් ජලයෙන් එකපාරටම පළ හටගන්නේ නැහැ. අපි ගහක් හිටවලා වැස්සක් ආපු පමණින්ම ඒයින් පළ හටගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පොළව සශ්‍රීක වෙන්නට ඕනේ. ඒට අවශ්‍ය කරන පොහොර ටික, අවශ්‍ය සාත්තුව හරියට කලට වෙලාවට ලැබුණොත් තමයි වර්ෂාවක් වැස්සත් ඒ පළ හටගෙන ඒයින් ඔබට මට ප්‍රයෝජනයක් වෙන්නේ. දැන් ඒ වගේ තමයි අපි කතා කරන අද මේ ඉෂ්ට වරප්‍රසාද, අනුග්‍රහ වරප්‍රසාද ගැන කියන්නට තියෙන්නේ ඔය විදියටම තමයි. හැබැයි මේ ඉෂ්ට වරප්‍රසාද ගොඩාක් වෙලාවට වැඩි කරගන්නට, මේක අපේ ජීවිතයට ආබද්ධ කරගන්නට, ඇතුල් කරගන්නට තමයි මේ යැදුම, මර්ධන ක්‍රියා සහ අද අපි කතා කරන්නට යන මේ ප්‍රසාදයේ නිධාන, ප්‍රසාද නිධාන පිටිවහල් වන්නේ. ඉතින් ඒ වගේම තවත් අවස්ථාවක් තමයි ඉෂ්ට වරප්‍රසාද අහිමි වෙනවා අපි මරණීය පාපයක් කළොත්. අපි බලමු මොකද්ද මේ සුළු සහ මරණීය පව් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මරණීය පාපයක් කරපුවාම මේ දෙවියන්ගෙන් ලැබෙන්නා වූ මහා බලාපොරොත්තුවේ දීමනා වන ඉෂ්ට වරප්‍රසාද ටිකෙන් ටික නැති වීගෙන යනවා. එතකොට අපි මොනවද කරන්න ඕනේ? එතකොට අපි යනවා හොඳ පාපුච්චාරණයක් කරන්න. සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය අපි ඉදිරියේදී කතා කරනවා. ඒ කියන්නේ මේ සක්‍රමේන්තු ජීවිතයෙන් අපිට බලය මුදා හරිනවා මේ ඉෂ්ට වරප්‍රසාද නැති වීගෙන යද්දී නැවත අපට ලබා දීලා මේ අප්‍රාණික වේගන යන මනුෂ්‍ය ජීවිතය, මනුෂ්‍ය කය ප්‍රකෘතිමත් කරලා නැවත සමාජගත කරවන්න. එතකොට මේ පාපුච්චාරණය එහෙම නැත්නම් සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය කියන්නේ එක දේව වරප්‍රසාදයක්. දෙවියන් වහන්සේ දීපු වරප්‍රසාදීය ජීවිතයක්, ප්‍රසාද නිධානයක්. ඒ තුලින් නැවතත් අපිට පුළුවන් මේ වරප්‍රසාද, ඉෂ්ට වරප්‍රසාදය හෝ වේවා, අනුග්‍රහයෙන් ලබන වරප්‍රසාදය හෝ වේවා ලබාගෙන අපේ ක්‍රිස්තු ජීවිතයට නිර්භීතව මුහුණ දෙන්න.
දැන් මේ දේව ප්‍රසාද නිධාන අපිට පුළුවන් මේ හත දන්නවා අපි බයිබලීය සංකල්ප අනුව පරිපූර්ණත්වයේ සංකේතයක්. 3 7 10 එතකොට 12 40 දැන් මේ වගේ දේවල් අපි දන්නවා පුරාණ සහ නව ගිවිසුමත් එක්කව සංසන්දනාත්මකව විශ්ලේෂණය කරද්දී මේක බයිබලීය සංකේත. ඒ නිසා තමයි මේ 7 පූර්ණත්වයේ සංකේතයක්. දැන් මේ 7 සක්‍රමේන්තු 7 අපි මෙන්න මේ විදිහට තමයි විකාශනය කරන්නට ඔබට බෙදා හරින්නට ඔබගේ ආලින්දයට ගෙන එන්නට මම බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සෙකුගේ ජීවිතයේ ආරම්භයේ සිට ඒ කියන්නේ උපත අවසාන අදියර දක්වා මරණය දක්වාම මේ වරප්‍රසාදය දෙවියන්ගේ දීමනාව කාලයෙන් කාලයට සබාව ඔබට මට ලබා දෙනවා. ගලමු අපි උදාහරණයක් ඇටියට උපත. උපතේදී අපිට ස්වාමින් වහන්සේ දෙන දීමනාව තමයි ප්‍රසාද ස්නාපනය, බෞතිස්ම ස්නාපනය. ඒ උපතත් එක්කම අපිව දේව ජීවිතයකට තල්ලු කරනවා. ඊට පස්සේ ඉපදුනායින් පස්සේ මේ පුංචි පැටියා ටිකෙන් ටික පෝෂණය වෙනවා. එතකොට මේ අධ්‍යාත්මික පෝෂණය දෙද්දි සබාව අපට දෙනවා ප්‍රබල ස්වාමින් වහන්සේගේම ශ්‍රී ශරීරය, දිව්‍යා සප්‍රසාදය, ඊළඟ ප්‍රසාද නිදානය. මේක අනුපිළිවෙලට නැති වුණත් පෝෂණයේදී අපිට ලැබෙනවා. ඊට පස්සේ පෝෂණයත් එක්ක මේ පුංචි එකා නැත්තම් පුංචි එකී වැඩි වියටපත් වෙලා සමාජයේ හවුහරණක් තේරිලා හොඳ නරක තේරුම් අරගෙන සමාජගත වෙන්නට යද්දී වැඩුණු පුද්ගලයෙකුට ලැබෙනවා වැඩිහිටියෙකුට ලබන ප්‍රසාද නිධානයේ අභිවෘද්ධියෙන් ලබන්නා වූ ආලේපය අභිවෘද්ධි ආලේපය. ඊට පස්සේ මේ ජීවිතයත් එක්ක ගමන් කරද්දී අපි මානසිකව වැටෙනවා. එක්තරා විදිහක අපි අධ්‍යාත්මිකව වැටෙනවා. අධ්‍යාත්මිකව රෝගී තත්වයක ඉද්දී මේ රෝගී භාවයෙන් පාපය නිසා ඇතුළාන්තයේ කරන්නා වූ රෝගී භාවයෙන් නිරවුල් කරන්නට, රෝගී සුව කරන්නට තවත් සක්‍රමේන්තුවක් මුදා හරිනවා සබාව. ඒ තමයි සමගි සන්දහනේ, ප්‍රසාද නිධානයේ නොත් පාපුච්චාරණය. දැන් මේ හතරම ගොඩ දෙනෙක් මේ වෙනකොට ලබාගෙන ඇති. ඊට පස්සේ අපි අවුරුදු 20 සහ ඒ ආශ්‍රයේ වයසට එද්දී අපි ජීවිතයේ තීරණ දෙකක් ගන්නවා. ජීවිතේ වැදගත්ම තීරණය ගන්න අවස්ථාව. එක පැත්තක් තමයි විවාහය කියන සක්‍රමේන්තු, ආශිර්වාදකාර බන්ධනය. අනිත් පැත්ත තමයි පූජාත්වරය කියන සක්‍රමේන්තු. ওই දෙකම ලබා ගන්නට බෑ. සාමාන්‍යයෙන් ගත්තොත් කලාතුරකින් අවස්ථා තියෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතේ මේ දෙකෙන් අපි එකක් තෝරා ගන්නට ඕනේ. අපි දන්නවා විවාහ ජීවිතේ ශුද්ධවන්ත ජීවිතයක්. අද සභාවේ 99%කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ මේ ශුද්ධ වූ සක්‍රමේන්තුව තුල ආශිර්වාදකාර බන්ධනය. කියන්නේ පෞල් ජීවිතය තුල අපේ ස්වාමින් වහන්සේ දුන්නු මේ බලය යන්න ඔබ වර්ධනය වෙලා ඉදා ආබ්‍රහම් තුමාට උන්වහන්සේ කිව්වා ආකාශයේ සහ පොළවේ තාරකා සහ දූවිලි වගේ මම මහා පරම්පරාවක් ඔබෙන් ජනිත කරවනවා. එනිසා අද ඔබ මම කියලා කෙනෙක් මේ ලෝකයට ජීවත් වෙලා ඉන්නේ අපේ ආදර අම්මා තාත්තට පින් සිදුවන්නටයි. ඔවුන් මේ විවාහ ජීවිතය තුල විශ්වාසවන්තව ඒකත්වයෙන්, සහෝදරත්වයෙන්, අකණ්ඩත්වයෙන් හිටපු නිසා තමයි දරුවෝ බිහි වුණේ. දරුවන්ව විනාශ නොකර දරුවන්ව ඇති දැඩි කරමින් මේ සක්‍රමේන්තු ජීවිතයක් තුලට යන්නට යොමු කරන්නට ඔවුන් තමාගේ ජීවිත පරදුවට තබා තමාගේ පෞල් ජීවිතයට ස්වාමීන් වහන්සේ දුන්නු මේ ආශිර්වාදය මේ කානා නුවර සිද්ධියත් එක්ක ඒ ආශිර්වාදයත් එක්ක දුන්නු පෞල් ජීවිතයේ නැමැති මේ සුද්ධ සක්‍රමේන්තුවට පින් සිදු වන්නටයි. ඒ වගේම තමයි දහසක් අතරින් තෝරාගෙන ස්වාමින් වහන්සේගේ මිදි උයනේ සේවයට අද මම මෙතන ඉන්නේ ඒ ස්වාමින් වහන්සේ දුර්වල දුබල මාව උන්වහන්සේගේ උත්තම පූජකත්වයේ සක්‍රමේන්තුවට ආරාධනාවක් ලැබපු නිසායි. අර ජුවාම්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ 16 කියනවා වගේ මම තෝරාගත්තේ නෑ සමිඳුනි, ඔබ වහන්සේ දුර්වල දුබල මාව තෝරාගෙන පත් කළා. මොකද ස්වාමින් වහන්සේ දන්නවා මේ බැටළුවන්ට මේ එඬේරාගෙන් අවශ්‍යතාවයක් තියෙනවා සපුරාලන්න. අහිංසකව වේදනාවෙන් තුවාල වෙලා මංමුලා වෙලා අසරණ වෙලා අද සමාජය දන්නවා බොහොම වේදනාත්මක කාල පරාසයක් විශේෂයෙන් මේ ශ්‍රී ලංකා භූමිය මුහුණ දෙන්නේ. හැම තැනින්ම වේදනාවේ කෑමොර දෙන උද්ඝෝෂණයේ අරගලය හඬ ඇසෙන මොහොතකදී ස්වාමින් වහන්සේ ඒ යහපත් හිඳේලා කොහොමද මේ තුවාල වෙච්ච පොඩි වෙච්ච බැටළුවන්ට සැබෑ ආදරය කරා, සැබෑ සංරක්ෂණය කරා යොමු කරන්නට ස්වාමින් වහන්සේ දහසක් අතරින් දුර්වල අපි වගේ චරිතත් තෝරගන්නවා සභාව අස්වද්දන්නට, ස්වාමින් වහන්සේගේ සේවය මිනිස්සු අතරට ගෙනියන්න. දැන් මේ දෙකම තෝරාගෙන අපේ ජීවිතයේ සැදෑ සමයට අපි ටිකෙන් ටික ඇතුළු වෙනවා. ඒ මරණාසන්න වෙද්දී ලෙඩ රෝගෙන් අපි ඔත්පල වෙලා එද්දී
තවත් සභාවේ දෙන්න අවසාන සක්‍රමේන්තුව. ඒ දවස්වල නම් කිව්වේ මේක අන්තිම ආලේපය කියලා. නමුත් දැන් අපි ඒ වචනය පාවිච්චි කරන්නේ නැහැ. අපි දැන් කියන්නේ ඒකට රෝගීන්ට දෙන ආලේපය. දැන් මේක දුන්න ගමන්ම රෝගියා මිය දෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවදී ඕ ප්‍රාණය ලබනවා. ඒ කියන්නේ ශාරීරිකව අසරණ වෙලා, උත්පල වෙලා, මරණාසන්න වෙලා හිටියත් මේ සුද්ධෝ තෛලයේ ආලේපය තුල මේ රෝගියාව නැවත ප්‍රාණවත් කරනවා. ඒ වගේම මරණයට සූදානම් කරනවා. දැන් බලන්න බොහොම ලස්සනට මේ සක්‍රමේන්තු 7 එකින් එක ආරම්භය නැත්නම් උත්පත්තියේ සිට මරණය දක්වා විකාශනය වන ආකාරය බොහොම ලස්සනට අපට කියන්නට පුළුවන්. ඉතින් මේක ස්වාමින් වහන්සේම මේ ජනතාවව පාරිශුද්ධත්වයේ කරා ගෙන යාමට මේ පූජකවරුන් සහ ඊට ඉහළින් ඉන්න උදවිය අරහා මේ සක්‍රමේන්තු ජීවිතය මිනිස්සුන්ගේ හදවත තුළට ඇතුළු කරනවා. ඉතින් අපි මේ සක්‍රමේන්තු ගැන කතා කරද්දී මේක ප්‍රධාන කොටස් දෙකක්. ඒ වගේම මලවුන්ගේ ප්‍රසාද නිධාන හැටියට අපි ප්‍රසාද ස්නාපනය සහ පාපුච්චාරණය. මොකද එතනදී අපි ඉෂ්ටවර ප්‍රසාද අහිමි කරගත්තාම නැවත ඒ ප්‍රසාද ස්නාපනයේ ජම්ම පාපයෙන් අපි දෙවියන් වහන්සේගේ ආදරේ නැති වෙලා නැවත ඒ ප්‍රසාද නිධානය තුලින් ඒ ඉෂ්ට වරප්‍රසාදයට ඇතුළු වෙනවා. පාපුච්චාරණ අපි පාපය නිසා යකා අපිව පරීක්ෂාවට යොමු කරලා මරණය කරා ගෙනියද්දි ඒ සක්‍රමේන්තුවෙන් ඒ මරණයෙන් ජීවිතය කරා ගෙනියනවා. ඒ නිසා තමයි මේකට ඔය නම පාවිච්චි කරන්නේ මලවුන්ගේ ප්‍රසාද නිධානය කියලා. ඊතුරු පහ අපි කියනවා ජීවතුන්ගේ ප්‍රසාද නිධාන. එතනදී මේ ඉෂ්ට වරප්‍රසාද අපි හැමෝටම තියෙන අඩු වැඩි වශයෙන් මේක ටිකෙන් ටික වැඩි දියුණු කරන්නට මේකෙන් ලැබෙන පන්නරය සහ තල්ලුව. එතකොට අපි මේ සක්‍රමේන්තු ගැන කතා කරද්දී මෙහිදී භාවිතා වන ද්‍රව්‍යයන් සහ රූපය කාරණා දෙකක් තියෙනවා. මේ ද්‍රව්‍යයන් තමයි අපි දන්නවා විශේෂයෙන්ම ප්‍රසාද ස්නාපනයේ ඉඳලා දිගහැරීමේදී ප්‍රසාද නිධාන 3ක් හැර පාපුච්චාරණයේදී අපි ද්‍රව්‍යයක් කියලා දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම අපි විවාහයේදී අපි සුද්ධෝ මේ වතුර භාවිතා කළත් නමුත් විශේෂාකාරයෙන් ප්‍රසාද ස්නාපනයේදී තමයි අපි තෛලයන් දෙකක්ම භාවිතා කරන්නේ. තෛලයන් භාවිතා කරනවා, ජලය භාවිතා කරනවා, පහනක් දල්වපු පහනක් පාවිච්චි කරනවා, ඒ වගේම සුදු වස්ත්‍රය පාවිච්චි කරනවා, ඒ දිව්‍යා සප්‍රසාදය ලබද්දී පූප මිදි රස. දැන් මෙවුවා තමයි අපි එක එක සක්‍රමේන්තු වලදී භාවිතා කරන ද්‍රව්‍යයන් කියලා කියන්නේ. දැන් අනිත් එක තමයි රූපය. දැන් රූපය කියන්නේ උදාහරණයක් ඇටියට පාපුච්චාරණය නැත්නම් සමගි සන්ධානයේ ප්‍රසාද නිධානයේ ගත්තොත් අපි යම්කිසි දෙයක් පාවිච්චි කරනකොට රූපය අර පියතුමා පාවිච්චි කරන වචන නැත්නම් prayer of absolution කියලා කියනවා. ඒ අවසාන ආශිර්වාදයේ සමාව දීමේ යාඥාව තුල ඒ අර විරසක වෙලා ඉච්ච දෙවියන් සහ මිනිස්යා අතර විරසක වෙලා සිටිය මානවයව නැවත දෙවියන් හාදු කරනවා. ඒ පාපුච්චාරණය පාපුච්චාරණය කළයින් පසු පියතුමාගේ අවවාද අනුශාසනාත් සමග අවසානයේදී ඒ දානය කරන්නා වූ ආශිර්වාද මේ වචන වාග්මාලාව. ඒ නිසා මේ දෙක තමයි ගොඩාක් වෙලාවට අපි හැම සක්‍රමේන්තුවක් තුලින්ම භාවිතා කරගන්නේ නැත්නම් උපයෝගී කරගන්නේ. ඒ වගේම ඊළඟට අපි යමු මේ ප්‍රසාද නිධාන ප්‍රධාන වශයෙන් වර්ගීකරණයකට අපේ භාවනාවට අපගේ ඉදිරි අධ්‍යයනයේ කටයුතු වලට පහසු වෙන ආකාරයෙන් වර්ගීකරණයක් කරලා තියෙනවා. වර්ග 3කට නැත්නම් කොටස් 3කට ඕක අපිට බෙදා වෙන් කරන්නට පුළුවන්. ඒකෙන් පළවෙනිම කොටස තමයි ආරම්භක ප්‍රසාද නිධාන. දැන් මෙතනදී අපි දන්නවා පළවෙනිම එක වැදගත්ම දේ තමයි ප්‍රසාද ස්නාපනය. අපේ ආරම්භයේ උත්පත්තියත් එක්ක ඊට පස්සේ තමයි අපි යන්නේ දිව්‍යා සප්‍රසාදයේ ශාරීරික අධ්‍යාත්මික පෝෂණය. ඒත් එක්කම අපි යනවා අභිවෘද්ධි ආලේපය. ඒ කියන්නේ ක්‍රිස්තු බටිච්චයක් වෙලා සමාජගත වීම. දැන් මේ සක්‍රමේන්තු 3 තමයි අපි කියන්නේ ආරම්භක ප්‍රසාද නිධාන කියලා. ඒතර දෙවෙනි කොටසට අයිති වෙන්නේ සුවය ලැබීමේ ප්‍රසාද නිධාන. ශාරීරික සුවය එක පැත්තකින් අනිත් පැත්තෙන් අධ්‍යාත්මික සුවය. මේ අධ්‍යාත්මික සුවය තමයි පාපුච්චාරණය තුලදී අපට ලැබෙන්නේ. මේ කතෝලික ඔබට මට විතරයි මේ මහඟු අවස්ථාව ලැබිලා තියෙන්නේ. නමුත් අවාසනාවකට වගේ අපි ඉදිරියේදී සාකච්ඡා කරමු මේ සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය ගැන කතා කරද්දී අත ගොඩ දෙනෙක් මේ විශ්වාසයෙන් ඈතින් ඈතට ගිහිල්ලා විශ්වාසය අඩු වෙලා ඒ දෙවියන් අපිට සමාව දෙයි කියන ඒ විශ්වාසය තුල ඉන්නට මිනිස්සු අද අපොහසත් වෙලා. ඒ නිසා මේ සුවය
මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා දැනුවත්ව හෝ නොදැනුවත්ව අධ්‍යාත්මිකව තුවාල වෙච්ච මොහොතකදී අනිවාර්යයෙන්ම අපිට ඔසුවක් වගේ ස්වාමීන් වහන්සේ දීලා තියෙන මේ ලස්සන සක්‍රමේන්තුව ලබා ගන්නට ඇයි අපි තවමත් ප්‍රමාද? එතකොට ඊළඟ ප්‍රසාද නිදානේ තමයි සුවදානීය ප්‍රසාද නිදානේ දෙවෙනි අදියර අවසාන නැත්තම් රෝගීන්ගේ ආලේපය. දැන් මේක අධ්‍යාත්මිකයට වඩා ශාරීරිකව උත්පල වෙලා මරණාසන්න වෙලා තමාගේ සැදෑ සමයේ අවසාන අදියරට එද්දි අප ලබා දෙන්නා වූ ලබා ගන්නා වූ එතනදිත් අපි අධ්‍යාත්මික පෝෂණයක් ලබනවා වගේ ශාරීරික සුවයකුත් ලබනවා මේ රෝගීන්ට දෙන්නා වූ මේ වරප්‍රසාදීය ප්‍රසාද නිදානය තුල. ඒතකොට ඊළඟ තුන්වෙනි කොටසට අයිති වෙන්නේ සේවක නැත්නම් සේවය සඳහා යොදා ගන්නා ප්‍රසාද නිදාන. දැන් එතනදී අර මම කලින් කිව්වා වගේ අපිට යන්නට පුළුවන් අවස්ථා දෙකක්. එකක් තමයි පෞල් ජීවිතය. පෞලක් හැටියට සුද්ධවන්තව මේ ගෙන්දගම් පොළොවේ අඩිය ගහලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ගේ භූමිකාව කොහොමද රඟපාලා මේ සමාජයට ලවණක් වෙන්නේ. සමාජයට පුංචි පහනක් වෙලා ආලෝකය දෙන්නේ කියන එක පෞල් ජීවිතය ආද ඉතාමත්ම කර්කශක දුර්භික්ෂ හමුවේ කඩා වැටීම් වලට මුහුණ දීලා තියෙන සමාජ රටාවක ස්වාමීන් වහන්සේ ආරාධනා කරන යහපත් පියෙක් මවක් වෙලා දරුවොන් සමග මේ සුද්ධෝ පවුල නාසරේතේ ජීවත් වුණු ආකාරයට දේව අම්මා වගේ ජුසේ උන්වහන්සේ වගේ ඒ ලදරු ජේසු වගේ ජීවත් වෙන්නට ආරාධනා කරන පළවෙනි පැත්ත. දෙවෙනි අදියර තමයි මේකත් සේවයක්. පවුල තුලිමුත් අම්මා තාත්තා දරුවෝ කරන්නේ සේවයක්. ඒ වගේම තමයි පූජකවරේ. පූජකවරේ නැමැති සක්‍රමේන්තු අර කිහිප දෙනෙකුව තෝරාගෙන ස්වාමීන් වහන්සේ දා ගෝලියෝ 12 දිනෙකගෙන් ආරම්භ කළා වගේ තමාගේ ධර්ම යාත්‍රාව මේ තෝරාගත්තු අය සුද්ධවන්තයෝ නෙමෙයි පෞකාරයෝ පුදුමාකාර අපි දන්නවා ගෝලෝ 12 දෙනාගේ ජීවිත කතාව ඔබ කියවලා බලද්දි ඔතන හිටපු හැම කෙනෙක්ම වගේ පුදුමාකාර චරිත. නමුත් ස්වාමීන් වහන්සේ බලන්නේ මේ බාහිරෙන් නෙමෙයි. අපි කියනවානේ මේ බාහිර දේවල් නිතරම අපව රවටන සුළුයි කියලා. ඒ නිසා උන්වහන්සේ බලන්නේ ඇතුළාන්තය, අභ්‍යන්තරය. අර දාවිද් කියන කීර්තිමත් රජතුමාව තෝරා ගනිද්දි උන්වහන්සේ බැලුවේ ඒ ඕගේ බාහිර පෙනුම දිහා නෙමෙයි. appearances are always deceptive කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේ බාහිර පෙනුම නිතරම අපිව රවටන සුළුයි. අපිට පුළුවන් ලස්සන රූපයකින් මම තමයි හපනා, මම තමයි జగතා කියලා කියන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ. මම ඔහුව ඇයව ප්‍රතික්ෂේප කළා. ඔබ නොදන්නා විදිහට ඒ පෞකාර පුද්ගලයාව ස්වාමීන් වහන්සේ තෝරගන්න. අන්න ඒ වගේ අපි හැමෝම ස්වාමීන් වහන්සේගේ නිදියෝයනට සේවයට සඳහා තෝරාගත්තේ අපේ හුදු දක්ෂතාවයක්, කුශලතාවයක්, ටැලන්ටුවක්, හැකියාවක් නිසා නොව ස්වාමීන් වහන්සේ ඔබ මා වෙනුවෙන් විශේෂ වූ සැලැස්මක් තියෙනවා. අන්න ඒ නිසයි මේ සඳහා තෝරාගෙන යවන ලද්දේ. ඒ නිසා උන්වහන්සේ මේ සුද්ධෝ සක්‍රමේන්තුවට ආරාධනා කරනවා. ඒ වගේම අපි දන්නවා මේ සක්‍රමේන්තු ගැන කතා කරද්දී මේ භාවිතාවන්නා වූ තෛලයන් සමග ජීවිතයේ එක වතාවක් පමණක් ලබා ගන්නට පුළුවන් සක්‍රමේන්තු තියෙනවා. ඒ මොකද්ද? ඒක තමයි අපිට ලේසියෙන්ම දෙන්නට පුළුවන් උත්තර සුද්ධෝ තෛලය නැත්නම් SC කියලා sacred chrisma තෛලයේ භාවිතා කරන සක්‍රමේන්තු තියෙන්නේ 3යි. ඔය 3 විතරයි ජීවිතේ එක වතාවක් පමණක් ලබා ගන්නට පුළුවන් සක්‍රමේන්තු. එයින් හිඟි කරනවා අපේ ආත්මේ නොමැකෙන ලාංඡනයක් සනිටුවාන් වන සක්‍රමේන්තු. indelible sign. මොකක්ද ඒක? පළවෙනිම සක්‍රමේන්තුව තමයි අපි හැමෝම ලබාගෙන තියෙන බෞතිස්මය. එතකොට ඊළඟ සක්‍රමේන්තුව හැටියට ගන්න පුළුවන් අභිවෘද්ධි ආලේපේ. ගොඩ දෙනෙක් ලබාගෙන ඉන්නවා අවුරුදු 13ට වැඩි. එතකොට තුන්වෙනි සක්‍රමේන්තුව තමයි මේ සුද්ධෝ තෛලයෙන් ආලේප කරන කිහිප දෙනෙකුට විතරයි පූජකවරේ සඳහා තෝරා ගන්න අයට විතරයි ඒ සක්‍රමේන්තුව නැත්තම් මේ තෛලයෙන් ආලේපය ලබන්නට පුළුවන් වෙන්නේ ඒ පූජකවරය. ඔය සක්‍රමේන්තු 3 විතරයි ජීවිතේ එක වතාවක් පමණක් ලබා ගන්නට පුළුවන් සක්‍රමේන්තු හැටියට අපි හඳුන්වන්නේ. එතකොට කෙනෙකුට අහන්නට පුළුවන් එතකොට ෆාදර් මේ විවාහය බදින්න පුළුවන් ඕන තරම් එක වතාවක් විතරයිනේ සභාව අපිට තීරණය කරලා තියෙන්නේ. ගොඩාක් වෙලාවට මේක පොඩ්ඩක් අපි පැහැදිලි කරන්නට අවශ්‍යයි. මොකද විවාහය කියන්නේ එක වතාවක් පමණයි සභාවේ නීති රීති අනුව විවාහ වෙන්නට පුළුවන්. හැබැයි එතනදී අපි මේ සුද්ධෝ තෛලය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම මෙතනදී දැන් විවාහ වෙලා ඒ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව මියැදුනොත් අන්න එතකොට ඒ සක්‍රමේන්තුව නැවත ලබා ගන්නට පුළුවන්. මොකද ඒ එක පාර්ශවයක් මියැදුනයින් පස්සේ මියැදුනොත් ඔහුට ඇයට පුළුවන් නැවතත් නිත්‍යානුකූලව විවාහයක්
සිදු කර ගන්න. එතකොට එක වතාවක් නෙමෙයි දෙවෙනි වතාවේදීත් විවාහයට ඇතුළු වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි එකම එක වතාවක් පමණක් ලබා ගන්නා සක්‍රමේන්තු වල විශේෂත්වය තමයි අර ක්‍රිස්මා තෛලේ, ශුද්ධෝ තෛලයෙන් ආලේප කරනු ලැබීම. ඉතින් ඒ නිසා මේ නොමැකෙන ලාංඡනය ඔබේ ජීවිතයට ඇතුළු කරගෙන මේ සක්‍රමේන්තු වල පූර්ණ ඵල ලබා ගනිමු. ඒ වගේම තමයි තවත් අපි කතා කරන මේ මරණීය පාපයක් එක්ක අපි සක්‍රමේන්තුවක් ලබා ගනිද්දි මොකද වෙන්නේ? අපේ ජීවිතය ගොඩාක් වෙලාවට තුවාල වෙනවා. පාවුලතුමා බොහොම ලස්සනට 1 කොරින්ති 11:27 දී මෙන්න මෙහෙම කතාවක් අපිට බොහොම පැහැදිලි කරනවා. ඒ රාත්‍රී භෝජනයත් එක්ක දිගහැරෙන පණිවිඩය උන්වහන්සේ කියනවා, ඒහි නුසුදුසු ලෙස ස්වාමින් වහන්සේගේ මේ රොටි වළඳන මේ කුසලානෙන් පානය කරන කවරෙකු වුවද එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් ස්වාමින් වහන්සේගේ ශරීරයට හා රුධීරයට විරුද්ධව පව් කිරීමේ වරදකරුවෙකු වන්නේ. දැන් බලන්න, අපි නුසුදුසු ලෙස සක්‍රමේන්තුවක් ලබා ගනිද්දී නැත්නම් පෞකාරකම මරණීය පාපයක් එක්ක සක්‍රමේන්තුව ලබාගෙනට ඇති මේ ගොඩාක් වෙලාවට අපි දකිනවා මේ දිව්‍ය සප්‍රසාදයේ කියන මේ සුද්ධ සක්‍රමේන්තුව ලබාගෙනට යන අපේ දූල පුතාලා සමහර වෙලාවට සති ගණන් ඉරිදා පූජාවන් වලට ඔහේ එන්නේ නැතුව කිසිම හේතුවක් නැතිව සමහර වෙලාවට අම්මලා කියන පුතා නිදිය ගන්න, දුව නිදිය ගන්න ඉරිදා විතරයි ෆාදර්. ඒ නිසා පොඩ්ඩක් නිදිය ගත්තදින් කියලා මේ වගේ පුංචි කාරණා නිසා බලන්න අපි සුද්ධෝ සක්‍රමේන්තුවක් එහෙම් පිටින්ම අමතක කරනවා. යාලා දන්නේ නැහැ. අපි තුන්වෙනි පනතේ කියනවා ඉරු දිනත් ණයමංගල්‍ය දිනත් නිවාඩු වළංගු කරලා ස්වාමින් වහන්සේට දෙන්නේ කියලා. මේකවල අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි මුහු කුරා යද්දී අම්මලා තාත්තලා සමහර වෙලාවට දරුවන්ට මේකේ තියෙන වටිනාකම කියලා දෙන්නේ නැහැ. අහිංසක දරුවොත් සමහර වෙලාවට අහිංසකත් නැහැ. නමුත් ඒගොල්ලෝ මුහුකුරා ගියා නම් තමුන්ට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා මේකේ වටිනාකම අවබෝධ කරගන්න. එකපාරටම ඇවිල්ලා අපි ජේසුව ලබා ගන්නවා. අපි දන්නේ නැහැ අපි ලොකු වැරැද්දක් කරලා තියෙන නිසා හොඳම දේ තමයි පාපුච්චාරණයක් කරලා සමාව ලබාගෙන ස්වාමින් වහන්සේගේ ආදරයට ඇතුළු වෙන්න. පෙරදිග සභාවේදී මේ සක්‍රමේන්තු තුනම එක පාරටම දහනය කළා. ප්‍රසාද ස්නාපනය, අභිවෘද්ධි ආලේපය සහ දිව්‍යා සප්‍රසාදය. නමුත් අපි ආරම්භ කරන අපේ රෝමානු පිළිවෙත් අනුව අපි දන්නවා මුලින්ම පුංචි එකාගේ කාලේදී තමයි අපි ප්‍රසාද ස්නාපන, ඊට පස්සේ පුංචි සූදානමක් තියෙනවා. සූදානමකින් පස්සේ සප්‍රසාද ලැබීම සහ අභිවෘද්ධි ආලේපය. ඒතර මේ සක්‍රමේන්තු කියන මේ ග්‍රීක වචනේ ඒකේ තේරුම තමයි ගිවිසුම. නැත්තම් කොන්තරාත් එකක්. එක්තරා විදියක මේ දෙපාර්ශවයක් අතර වෙන ගනුදෙනුවක්, ඒක තැන්පත් මුදලක් තියෙනවා. ඒක දේවස්ථානයක තමයි තැන්පත් කරන්නේ. දැන් මේක ගිවිසුමක් කියන්නේ පාර්ශව දෙකක් අතර ඇති වෙන ගනුදෙනුවක්. එක පාර්ශවයක් ගිවිසුම කඩ කළොත් මොකද වෙන්නේ? ඒ තැන්පත් කරන මුදල සභාවට නැත්නම් දේවස්ථානයට සතු වෙනවා. එතකොට ඒක සුද්ධ වූ මුදලක් හැටියට දේවස්ථානයේම නතර වෙනවා. නමුත් මේක මේ මුල්වරට මේ සක්‍රමේන්තු කියන වචන පාවිච්චි කළේ ක්‍රිස්තු වර්ෂ 60 සිට 122 දක්වා ටර්ටූලියන් කියන සභා ධර්මදරයාගේ කාලේ පටන් තමයි මේක සභාගත වුණේ. නමුත් අපි දන්නවා 15 වෙනි ශතවර්ෂයේදී මාටින් ලූතර් කින්, කැල්වින් කියන පුද්ගලයෝ ඔවුන් ප්‍රකාශ කළ ප්‍රසාද ස්නාපනය සහ දිව්‍ය සප්‍රසාදයේ පමණයි ක්‍රිස්තුන් වහන්සේ විසින් ස්ථාපිත කළපු ප්‍රසාද නිධාන. නමුත් ඊට පස්සේ අපිට මේ සක්‍රමේන්තු කියන වචන අපි භාවිතා කරන්නේ නැහැ මේ අලුත් ගිවිසුමේදී. නමුත් විශේෂයෙන්ම ඩිඩාගේ කියන ග්‍රන්ථයේ මේක විශ්ලේෂණය කරනවා. ඔබ කියවගෙන යද්දී ක්‍රිස්තු වර්ෂ 27 දී ප්‍රසාද ස්නාපනය, ඒ වගේම දිව්‍ය සප්‍රසාදය අපි දන්නවා අන්තිම රාත්‍රී භෝජනයේ දිගහැරීමේදී උන්වහන්සේ ස්ථාපිත කළයි කියලා ඒකේ සඳහන් වෙනවා. ඒ වගේම සමදර්ශක සුවිශේෂකවල අවසාන පරිච්ඡේදයේ අවසාන භගන්ති උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙද්දී යන්න මුළු ලෝකේ පුරාම ගොස් බෞතිස්ම ස්නාපනය කරන්න පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන්. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 150 එද්දි තමයි පව් කමාවේ ප්‍රසාද නිධානය. එතනදිත් අපි දන්නවා මතෙව් 18 ඔබ පොළොවේ යමක් බඳිනු ලබන්නේද ස්වර්ගයේදුත් බඳිනු ලබන්නේ. මුදනු ලබන්නේද ස්වර්ගයේදීත් මුදනු ලබන්නේ කියන මේ බලය පේදුරුතුමා හරහා සභාගත කරනවා. ඒ වගේම 5:20 ලූක්තුමා අංශභාග රෝගියාට උන්වහන්සේ පව් සමාව දෙනවා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 200ට එද්දී පූජකවරයා සහ රෝගීන්ගේ ආලේපය. පූජකවරයාත් අර සක්‍රමේන්තුවත් එක්කම අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී උන්වහන්සේ ස්ථාපිත කළා. ඒ වගේම ජෝම්තුමාගේ 17 වෙනි පරිච්ඡේදයේත් මේ උත්තම පූජක යාඥාව තුළ සම්පින්ඩණය වෙලා තියෙනවා. රෝගීන්ගේ ආලේපෙදී තාමත් ප්‍රබලව අපි දකිනවා ජාකොබ්තුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ 13 සභාවේ ඉන්න වැඩිහිටියෙක්ව ගෙන්නලා
ඒ රෝගී පුද්ගලයාගේ හිස මත අත තබා යාඥා කිරීම. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 400 දී ආශිර්වාදකාර බන්ධනයේ තියෙන ප්‍රබලත් විශේෂයෙන්ම පාවුලුතුමාගේ එපිසංගේ 5:21 ඉඳලා මේ දෙවියන් වහන්සේ එක් කරන අය කිසිම බලවේගයකට විනාශ කරන්නට ඉඩ දෙන්නට එපා. ඒ වගේම අපි දන්නවා ආශිර්වාදකාර බන්ධනේ පස්සේ අවසානයේ ක්‍රිස්තු වර්ෂ 10 දී තමයි මේ අභිවෘද්ධි ආලේපය කියන සක්‍රමේන්තුව ඉතිහාසගත වුණේ. මේක ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාව නැත්නම් ත්‍රිදෙන්තියානු මන්ත්‍රණ සභාව මගින් ප්‍රකාශයට පත් කළ මේ සක්‍රමේන්තු 7ම ස්වාමින් වහන්සේ විසින් ස්ථාපිත කළයි කියලා. තෝමස් අක්වයිනස් මුනින්ද්‍රයත් කියන මේක ඩිරෙක්ට් ඇන්ඩ් ඉන්ඩිරෙක්ට්ලි ස්වාමින් වහන්සේ විසින් ස්ථාපිත කළයි කියලා. ඉතින් මේක තමයි අපි අද ආරම්භයක් හැටියට මේ සක්‍රමේන්තු ගැන කතා කරන්නේ. ඒ නිසා පරිණත භාවයට ඇතුළු වෙන ස්වාමින් වහන්සේගේ දීපු මේ උතුම් දීමනා තුළ අපි ඉදිරියට එකින් එක විශ්ලේෂණාත්මකව අපගේ ජීවිතයට ඇතුළු කරගනිමු. ඒ සඳහා ඔබ පරිණත පුද්ගලයෙක් මෙන් සභාවට සමාජයට මුහුණ දෙන්නට ස්වාමින් වහන්සේගේ ආදරයෙන් කෙරේවායි කියලා මා මේ පින්බර දවසේදී ප්‍රාර්ථනා කරනවා. ජේසුස් පිහිටයි.